උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණය කුමාර ඇලපාත, ප්‍රකාශය සුජීව හරිස්චන්ද්‍ර. රට විවෘත කිරීමත් සමග අද සිට සියලු සේවා සාමාන්‍ය අතට. මගින්ගේ ගමන් පහසුව දෙසා වැඩි බස් රථ සංඛ්‍යාවක් දහවනයට එක් කෙරේ. පාස්කුවිරි දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 25 දෙනෙකු අද මහාධිකරණය හමුවට. ඔවුන්ට එරෙහිව චෝදනා 23,000ක්. දිවයිනේ පාසල් පියවරින් පියවර ආරම්භ කිරීමට සැලසුම්. ලෝක ජනාවාස දිනය අදයි. එනිමිත්තෙන් මෙරට ව්‍යාපෘති රැසක් අගමැති ප්‍රධානත්වෙන් ජනතා හිතේට. ජපානයේ නව අගමැති දුරේ අනුමත කිරීමට එරට පාර්ලිමේන්තුව අද රැස් වෙයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 50 වෙනි තරගය අද ඩුබායිදී. මසකට වැඩි කාලයක් පුරා පැවති නිරෝධායන ඇඳරි නීතිය පසුගිය සිකුරාදා සිට ඉවත් කිරීමෙන් පසු රටේ ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. දිවයිනේ සේවා සහ රජයේ මෙන්ම පෞද්ගලික කාර්යාල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු සූදානම් කර තිබේ. මගින්ගේ ගමන් පහසුව දෙසා අද දිනේ බස්නාහිර පළාත තුළ වැඩි බස් රථ සංඛ්‍යාවක් දහවනයට යෙදවීමට පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය සැලසුම් කරයි. සියලුම බස් නැවතුම්පොළ විසබීජ හරණය කර ඇති බව අධිකාරියේ සභාපති OW ප්‍රසන්න සංජීව මහතා පවසයි. කිසියම් පාර්ශවයක් සෞඛ්‍ය මාර්ග උපදේශ උල්ලංඝනය කරන්නේ නම් 0112 86 0.8 යන දුරකථන අංකයට හෝ 0718 80 81 යන තම පෞද්ගලික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඕනම අවස්ථාවක යම්කිසි කෙනෙක් වරදක් කරනවා නම් බස් අත රියදුරා හෝ කොන්දස්තරවරයා හෝ මගියෙක් හෝ අපේ දුරකථන අංකයක් තියෙනවා. අපේ ආයතනය හැම වෙලාවෙම මේක විවෘත කරලා තියෙනවා. 0112 860 860 ඒ දුරකථනයේ අංකයට අපිට දැනුම් දුන්නාට පස්සේ අපි ඒවට අවශ්‍ය කරන පරීක්ෂා කටයුතු කරන්න පුළුවන්කම ලබා දීමට අපි ජනතාවට මතක් කරනවා. ඒ වගේම මගේ පෞද්ගලික දුරකථන අංකය වන 071 880 80 මට ලබා දුන්නොත් මම ඒවට අවශ්‍ය කරන ඒ ජනතාවගේ හදිසි ප්‍රශ්නයකදී නැගෙන පිළිතුරකට කඩිනමින් විසඳුම් ලබා දෙන්නත් කටයුතු කරනවා. ඒ වගේම තමයි ආදරණීය ජනතාවගෙන් ඉල්ලන්නේ තමන් හැමදෙනාම මේ රජයෙන් ලබා දෙන සෞඛ්‍ය නීති රීති පිළිපැදලා ප්‍රවාහනයත් එක්ක සම්බන්ධ වෙන්න. ඒක වගකීමෙන් අපි හැමදෙනාත්ම එක්කම වෙලා මේ කොරෝනා වසංගතය රටෙන් දුරන් කරන්න, රටටත් ඒ වගේම ජනතාවටත් තමන්ගේ ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරන්න රජයක් හැටියටත් ආයතනයක් හැටියටත් අපි බැඳී ඉන්නවා කියන මේ අවස්ථාවේදී මතක් කරනවා. අද දිනේදී බස්නාහිර පළාත තුළ මගී බස් රථ 3500කට ආසන්න සංඛ්‍යාවක් දහවන යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර තිබේ. දුම්රිය දහවනයේද සිදු නොවන බැවින් අමතර බස් රථ දහවනය කිරීමට නියමිත බව මණ්ඩලයේ සභාපති නීතිඥ කින්ස්ලි රණවක මහතා පවසයි. ඒ අනුව අද සිට ලංගම බස් රථ සාමාන්‍ය පරිදි දහවනය වේ. සියලු ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇත. ජනතාවට ගැටලුවකින් තොරව සේවාස්ථාන කරා ළඟාවීමේ පහසුකම් සැලසීම මණ්ඩලයේ අරමුණ බව රණවක මහතා වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ පෞද්ගලික බස් රථවලින් 30% පමණ සංඛ්‍යාවක් අද දිනේදී දහවනයට එක් කිරීමට අපේක්ෂා කරන බවයි. දිගු කාලයක් දහවනය නොකිරීම හේතුවෙන් බස් රථ විශාල සංඛ්‍යාවකට සුළු වශයෙන් සහ පූර්ණ වශයෙන් හානි සිදු වී තිබේ. එමෙන්ම බස් රථ රියදුරන් මෙන්ම කොන්දස්තරවරුන්ද විකල්ප රැකියාව වෙත යොමු වීම බස් රථ දහවනයට තවත් ගැටලුවක් බව ගැමුණු විජේරත්න මහතා පවසයි. පාස්කුවිරි දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධානතම සැකකරුවෝ 25 දෙනෙක් අද කොළඹ අලුත්කඩේ මහාධිකරණය වෙත ඉදිරිපත් කෙරෙති. මේ හේතුවෙන් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. අන්තවාදී තෞහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, දේපොළ විනාශ කිරීම, බෝම්බ පිරුවීමට සැලසුම් කිරීම සහ ඊට අනුබල දීම ආදී අපරාධ චෝදනා 23,270ක් මෙම සැකකරුවන් 25 දෙනාට එල්ල වී ඇත. මාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත,
අමල් රාජපක්ෂ සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම පොලිස්පතිවරයාට දෙරෙහිව මේ වන විට නඩු පවරා ඇති බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ එතුමාත් ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රමුඛ අවධානයක් යොමු කරලා අවශ්‍ය පියවරල් සියල්ල ගත්තා. ඒ වගේම පරීක්ෂණ කටයුතු විධිමත් කරා. මේ අවස්ථාව වෙනකොට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ අනෙකුත් සියලුම සාක්ෂි ආශ්‍රයෙන් විධිමත් ලෙස චෝදනා පත්‍ර ගොනු කරලා මේකට වගකීම් නීතිය රැහැනට අසු කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම පියවරවල් අරගෙන තියෙනවා. මේකට සම්බන්ධ අයගෙන් 728 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අරගෙන අපි දන්නවා සමහරු නිත අපමත සිටිනවා, සමහරු නිදහස් කරලා තියෙනවා, සමහරු රඳවල තියෙනවා තවමත් අත්අඩංගුවේ. ඉතින් මේ අයට විරුද්ධව තමයි මේ නඩු කටයුතු ආරම්භ වෙන්නේ. පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිතුමා සහ ආරක්ෂක ලේකම් හිටපු හේමසිරි ෆර්නෑන්ඩෝට විරුද්ධව නඩුව ආරම්භ වෙලා තියෙනවා. ප්‍රධාන නඩුවේදී ඒ තියෙන සාක්ෂි ආශ්‍රයෙන් මේ නීතිය රැහැනට අසු කර ගැනීමට නියමිත ඒ චූදිත පුද්ගලයන්ට විරුද්ධව නඩු විභාගය එක දිගට අඛණ්ඩව සිදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දීලා තියෙන ජනාධිපතිතුමාගේ නියමයේ ඒ විශේෂ ආරක්ෂාව විශේෂයෙන් සැකකරුවන් අධිකරණයට ගෙනීම සහ ඒ විනිසුරුවරුන්, ඒ වගේම සාක්ෂිකරුවන්, ඒ වගේම නඩුවට සම්බන්ධ නීතිඥවරුන් සියල්ලට නිසි පරිදි ආරක්ෂාව සපයලා දීලා මේ නඩු විභාගයේ ක්‍රමවත්ව ආරම්භ වීම සිදු වෙනවා. ඉතිහාසයේ වැඩිම චෝදිතයන් සංඛ්‍යාවක්, වැඩිම චෝදනා සංඛ්‍යාවක්, වැඩිම පරීක්ෂණ වාර්තා සංඛ්‍යාවක් සහ වැඩිම විමර්ශන සංඛ්‍යාවක් සිදු කරන ලබන නඩුවක් වශයෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩුව පත්වී තිබේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යළි රැස් වෙයි. විවිධ හේතු මත ඇසීමට නොහැකි වූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40කට පිළිතුරු දීම සඳහා විශේෂ රැස්වීමක් අද පස්වරු 4:30 දක්වා පැවැත්වෙන්නට පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලබන 6 වෙනිදා දක්වා දින 5ක් පාර්ලිමේන්තුව රැස්වීමට කාරක සභාව තීරණය කර තිබේ. එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගයක් හෙට විවාදයට ගැනීමට නියමිතයි. පාර්ලිමේන්තු විවාද FM තරංගමාලා 91.7 සහ 91.9 ඔස්සේ සජීවීව ගෙනීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කටයුතු යොදා තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. තෝරාගත් නිර්ණායක කීපයක් යටතේ දිවයිනේ පාසැල් 3000ක් පමණ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. ඊට අදාළ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියලු පළාත් ආණ්ඩුකාරවරුන් අතර පසුගියදා පැවැත්වුණි. එකේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසැල් ආරම්භ කිරීමෙන් අනතුරුව අපොස උසස් පෙළ සිසුන් සඳහා පාසැල් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. නිවසේ සිට දරුවන්ට අධ්‍යාපනය ලැබුවද ඩිජිටල් තාක්ෂණය, රූපවාහිනී සහ ගුවන්විදුලි මගින් ඔහු දැනුමෙන් සන්නද්ධ කරමින් සිටිති. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පෙළ දරුවන් සඳහා පාසැල් විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව පවසන කපිල පෙරේරා මහතා. 1-5 ශ්‍රේණි තියෙන 200ට වැඩි පාසල් තියෙනෝනේ නගරත්. ඒවා අපි මෙහෙමයි කරන්නේ. ඒවා කරන්නේ අපි එක පන්තියක ඉන්නවා නම් ළමුන් 40ක් ඉන්නවා නම් අපි ඒක දෙකට බෙදනවා. 20ට අඩු නම් කිසි ගැටලුවක් නැහැ. අපි සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා සාමාන්‍ය පරිදි ඒ දරුවන් ගෙන්න ගන්නවා. 20 ඒවා දෙකකට බෙදලා අද ගේනවා 20. ඊටු 20 ගෙදර ඉන්නවා. එහෙම නැත්නම් මේ සතියෙම ඒ පළවෙනි 20 ගේනවා. ඊට පස්සේ අනිත් කට්ටිය ගෙදරින් අපි කවුරුත් හොඳ අවබෝධයකින් ඉන්නේ. දැන් අපි මේකේ ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවානේ. කියන්නේ ඩිජිටල් ඒ ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට අපි දැන් ගොඩක් දුරට අපේ ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන් දැන් කතාවට කියනවානේ ගොඩක් ස්වේච්ඡාවෙන් කරේ කියලා. ඒ කෙසේ වෙතත් මොනවා කරත් අපි දැන් යම්කිසි ක්‍රමවේදයකට හුරු වෙලා තියෙනවානේ. ඒකට අපි රූපවාහිනී නාලිකාව ඔස්සේ දෙනවා, ගුරු ගෙදර තියෙනවා, ගුවන් විදුලියේ තියෙනවා. දැන් මේ වැඩසටහන වලින් අපි ක්‍රමවත්ව අර ගෙදර ඉන්න ළමයාටත් මේ පාසලේ කරන ක්‍රියාකාරකම් ටික පුළුවන් තරම් දෙනවා.
ඊයේ දිනේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 800 දෙනෙකු අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,20,529ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 652 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4,59,298කි. මේ අතර තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පසුගිය සෙනසුරාදා තහවුරු කර තිබේ. පිරිමි පුද්ගලයෝ 22 දෙනෙක් සහ කාන්තාවෝ 18 දෙනෙක් අතර වෙති. වයස අවුරුදු 30ක අයෙකුගේ මරණයක්ද වාර්තා වී ඇත. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,059ක් වී තිබේ. මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 23,56,84,000 ඉක්මවා තිබේ. සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 48,15,000කට අධිකය. ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ඔක්තෝබර් මාස පළමු සඳුදා දිනය ලෝක ජනාවාස දිනය ලෙස නම් කර ඇත. කාබන් වායු රහිත ලෝකයක් සඳහා නාගරික ක්‍රියාකාරකම් වේගවත් කිරීම යන්න මෙවර තේමාවයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ජනාවාස සැවරුම් උත්සවයක් සංවිධානය කර නැත. එහෙත් ජනාවාස දිනය නිමින් මෙරට ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නිමිතයි. ඉන්දියා ආධාරය යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේදී කරන ලද මැනික් ෆාම් නිවාස ව්‍යාපෘතිය සහ ඉරාගල සූර්යකාන්ති වතු කොට්ටාශයේදී කරන ලද නිවාස 166ක් අදාළ ප්‍රතිලාභීන්ට ලබා දීම ආදී වැඩසටහන් රැසක් ඒ අතර වේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙන මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් මෙන්ම ඉන්දියා විදේශ ලේකම් ශ්‍රී හර්ෂවර්ධන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි. මහබැංකු අධිපතිවරයා ඉදිරිපත් කර ඇති ආර්ථික සැලැස්ම මෙරට විද්වතුන්ගේ ඇගීමට ලක් වෙයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආර්ථිකය කඩා වැටීමට ලක් නොවී නගා සිටුවීමට මෙම සැලසුම උපකාරී වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි. ආනයනික භාණ්ඩ 600කට පමණ පනවා තිබූ සීමා ඉවත් කිරීම ධනාත්මක තීරණයකි. එමෙන්ම සුළු ආනයනකරුවන්ට තම කටයුතු වල නිරත වීමට අවස්ථාව සැලසෙන බවද දුනුසිංහ මහතා සඳහන් කරයි. අපි දැක්කා එවැනි ප්‍රතිපත්තියක් කරහා භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ වගේම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විතරක් එවැනි භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ අවස්ථාවක් තමයි ඒ හරහා සිද්ධ වුණේ. හැබැයි ඒ සීමාව ඉවත් කිරීමත් එක්ක දැන් හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම සුළු පරිමාණව ආනයනය කරන පාර්ශ්වයන්ටත් ඒ කටයුතු වල දිගටම නිරත වෙන්නත්. අනෙත් පැත්තෙන් අර කෘත්‍රිම විදිහට මිල ඉහළ ගිය භාණ්ඩවල යම් ආකාරයක පහළ මට්ටමකට ගෙනීමත් ඒ හරහා වැදගත් වෙනවා. විශේෂයෙන්ම ජංගම දුරකථන වැනි දේ සඳහන් කරොත් අද වෙන විට අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වූ සීමාවන් තනීම හිතකර තත්වයක් විදිහට මම දකින්නේ නැහැ. ඉතින් ඒ ප්‍රතිපත්තිය මම හිතන්නේ තාමත් නිවැරදි දිශාවට ගමන් කිරීම යහපත් කාරණාවක්. ඒ හරහා පාරිභෝගිකයනුත් සුළු පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයනුත් ප්‍රතිලාභ ලැබීමට අපේක්ෂිතයි. ඉන්දු ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති හමුදා අභ්‍යාසය අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී අද ආරම්භ වේ. ඊට සහභාගී වීම සඳහා ඉන්දියා යුද හමුදාවේ නිලධාරීහු 18 දෙනෙක් සහ සෙසු නිලධාරීහු 102 දෙනෙක් පසුගියදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියහ. ඉන්දියා යුද හමුදාවේ කර්නල් ප්‍රකාශ් කුමාර් මහතා එම කණ්ඩායමට නායකත්වයේ සපයයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ විජේබාහු පාබල රෙජිමේන්තුවේ බටපිරිස් සමග සිදු කරන මෙම අභ්‍යාසය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ජෛව බුබුලක් වශයෙන් සති 2ක කාලයක් පුරා පැවැත්වේ. දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස්, පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. පසුගිය ජූලි 7 වෙනිදා කමිටුව හමුවට කැඳවන අවස්ථාවේ සිදු කරන ලද විමර්ශනයන්ට අදාළව ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කෝප් කමිටුව වෙත වාර්තාවක් එවා තිබේ. එදී ඊට අදාළ කරුණු සාකච්ඡා කිරීමට නිමිත බව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේද ලබන බදාදා කෝප් කමිටුව කැඳවනු ලැබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අවශ්‍ය නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කොටගෙන රැස්වීම පැවැත්වේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. දයක් නගන සියක් නගර වැඩසටහන යටතේ රත්නපුර අයගම නගර අලංකරණය කිරීමේ ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මකයි. අයගම තැපැල් කාර්යාලය අසල නව වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරුණි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 22කි. අයගම නගරයේ අලංකරණය සඳහාද රුපියල් මිලියන 19කට අධික මුදලක් වැය කරේ. විදෙස් පුවත් ජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂී නායක ෆුමියෝ කිෂිඩා මහතා එරට අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීම සඳහා එරට පාර්ලිමේන්තුව අද රැස් වී. ඒ අනුව ෆුමියෝ කිෂිඩා ජපානයේ සියවන අගමැතිවරයා වශයෙන් අද දින තහවුරු කරනු ඇත. පාර්ලිමේන්තුවේ බහුතර බලය පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සතු වේ. කිෂිඩා පක්ෂයේ සභාපති ධුරයට පත් වූයේ පසුගිය මාස 29 වෙනිදාය. පක්ෂයේ හිටපු සභාපතිවරයා වූ ශින්සෝ අබේ ධුරෙන් හදිස්සියේ ඉවත්වීමත් සමග පක්ෂයේ සභාපති ධුරයට පත් වූ ඒ මහතා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා කටයුතු කළේය. ඒ අනුව පක්ෂ සභාපති ධුරයට පත් සුමිෂෝ කිෂිඩා 2012-2017 කාලය අතර තුළ එරට විදේශ අමාත්‍ය ධුරය දැරූ අතර මධ්‍යස්ථ කන්සර්වේටිව් අදහස් තරන්නෙකු වශයෙන්ද ප්‍රසිද්ධය. තමා දේශපාලනයෙන් ඉවත් වන බව පිලිපීනයේ ජනාධිපතිවරයා පවසයි. 2016 වසරේ සිට රටට නායකත්වයේ සපයන ඔහු ඊයේ මේ බව සඳහන් කළේය. එරට ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයෙකු පත් කරගනු ලබන්නේ වසර 6ක කාල සීමාවක් සඳහාය. ඔහුගේ පාලන කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය දැඩි ලෙස විවේචනයට ලක් කළ අයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. ඒ අතරම රුසියාව සහ චීනය කෙරෙහි වැඩි නැඹුරුතාවක් පළ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේද ඔහු මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව යුද්ධයක්ද දියත් කළේය. එදී පොලිසිය විසින් නීති විරෝධී ලෙස මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට ප්‍රසිද්ධ විය. ඇමර්සන් වැසි වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ කාර්යභාරය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10ක වන්දි මුදලක් වාර්ෂිකව බ්‍රසීලියට ලැබිය යුතු බව එරට උපජනාධිපතිවරයා පවසයි. ඇමර්සන් වනය රැක ගැනීම උදෙසා බ්‍රසීලයේ වගකීම වෙනුවෙන් එය සාධාරණ ගෙවීමක් බව ඔහු කියා සිටී. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ලෝක ආහාර වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කේන්ද්‍ර කොටගෙන ව්‍යාපෘති කීපයක් දැන් ක්‍රියාත්මකයි. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආකාරයට පවුල් ඒකක ශක්තිමත් කරමින් මෙම ව්‍යාපෘති සැලසුම් කර තිබේ. ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය මගින් ජනජීවිතය නගා සිටුවීම මෙමගින් අරමුණු කෙරේ. කෘෂිලිං ප්‍රතිසංස්කරණය, කෘෂි උපාංග ලබාදීම, ජල කළමනාකරණ ව්‍යාපෘති ඇති කිරීම, කුඩා වාරිමාර්ග පද්ධති ඉදි කිරීම, කුකුළු ගව සහ එළු යනාදී සත්ව ගොවිපොළ බිහි කිරීම, මිරිදිය දිහිවර කර්මාන්තයේ ප්‍රවර්ධනය, වැව් සහ ඇලමාර්ග 10ක් පුනරුත්ථාපනය කිරීම, ජීවනෝපාය සංවර්ධන ක්‍රියාකාරකම් සහ පුහුණු වැඩසටහන් ඇති කිරීම මේ අතර ප්‍රධාන වේ. ක්‍රීඩා පුවත්.
ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 50 වෙනි තරගයේ අද රාත්‍රී 7:30ට ඩුබායිහිදී ආරම්භ වේ. දිල්ලි කැපිටල්ස් සහ චෙන්නයි සුපර් කිංස් යන කණ්ඩායම් මෙහිදී තරග වැඩීමට නියමිතයි. මේ දක්වා පැවති තරග ජයග්‍රහණය අනුව ප්‍රසාද ලකුණු 18 බැගින් ලබා ඇති කණ්ඩායම් දෙක ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ. තුන්වන ස්ථානයේ පසුවන්නේ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායමයි. තරගාවලියේ ඊයේ පැවති එක් තරගයකින් සන්රයිස් හයිදරාබාද් කණ්ඩායම පරාජය කරමින් කඩුළු 6ක ජයක් අත්කර ගැනීමට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. පංජාබ් කිංස් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කිරීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායමට හැකි විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. වේවල් පිත්තල මැටි ලීබඩු සහ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දැව කර්මාන්තයේ ආයෝජන ජාත්‍යන්තර මට්ටම දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණික සහාය සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුමකට එළඹේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සුදත් ලියනගේ මහතා සහ අමාත්‍යාංශ ලේකම් විජිත බණ්ඩාර යන මහතුරු මිට අදාළ ගිවිසුමට අසන් තැබුහ. සුළු හා මධ්‍ය පරිමාණ දැව කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන් දිගු කලක සිට මුහුණ දෙන ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික සහාය සහ ප්‍රමිතිකරණය පිළිබඳ ගැටලුවට මෙමගින් විසඳුම් ලැබෙන බවට අපේක්ෂා කරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50 දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB U Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් වූ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. පැල්වත්ත කිරි සමාගම පසුගිය වසරට සාපේක්ෂව 24%ක කිරි එකතු කිරීමේ වර්ධනයක් වාර්තා කරයි. එමගින් සමාගමේ පමණක් නොව කිරි කර්මාන්තය ආශ්‍රිත ප්‍රජාවට ඊට සම්බන්ධ කර්මාන්ත සහ ශුද්‍ර ආර්ථිකයෙහි වර්ධනයට මේ බලපෑ ඇත. සමාගම විසින් නව සෙසිලන මධ්‍යස්ථානද පිහිටුවා තිබේ. සමාගමේ නව ප්‍රවේශය මගින් ඵලදායීතාව ඉහළ නැංවීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ කර්මාන්තය සහ ආර්ථික වර්ධනය පිළිබඳ අපේක්ෂා ඉදිරිපත් කර ඇත. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගිහින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව උතුරු සහ වයිඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ දිනවල විවිධ කූට උපක්‍රම මගින් මුදල් උපයා ගන්නා විශාල පිරිසක් බිහි වී තිබෙනවා. කොවිඩ් වසංගතය සමග මේ කූට උපක්‍රම ඔස්සේ අහිංසක ජනතාව ගසා කන්නට පිරිසක් සූදානම්ව සිටින බව විවිධ සිද්ධිවලින් පැහැදිලි. එක් අතකින් භාණ්ඩවල මිල හිටි ගමන් වැඩි කර නිවසට ගෙනත් දෙමින් විශාල ලාභයක් උපයා ගන්න පිරිස් බිහි වෙනවා. තවත් පැත්තකින් කොවිඩ් සඳහා අර බෙහෙත මේ බෙහෙත හොඳයි කියමින් වෛද්‍යවරු නොවන සමහර පිරිස් විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීමට යොමු වී තිබෙනවා.
බුද්ධිමත් ජනතාවක් ලෙස මේ තේරුම් ගැනීම අප සතු කාර්යයක්. මේ වන විට ලෝකයේ කොවිඩ් වැළඳුණු පසු එම රෝගය සඳහා විශේෂ ඖෂධයක් හොයාගෙන නැහැ. මේක වෛරස් රෝගයක්. බොහෝ විට රෝගය වැළඳුණු පසු નિરાයාසයෙන්ම රෝගය සුව වෙනවා. වෛරස් රෝගවල ලක්ෂණය එය බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ. එහෙත් රෝගයෙන් ඇතිවන අතුරු ආබාධ හා සංකුලතා වළක්වා ගැනීම සඳහා විවිධ ඖෂධ හා ප්‍රතිකාර තිබෙන බව අප දන්නවා. රෝගය වැළඳීමට පෙර පූර්ව රෝග ආරක්ෂණය ලෝකෙම පිළිගත් රෝග නිවාරණ ක්‍රමයක් ලෙසයි සැලකෙන්නේ. විවිධ මිත්‍යා මත හා මිත්‍යා බෙහෙත්වලට අවධානය යොමු නොකර පූර්ව රෝග ආරක්ෂණය සඳහා යහපත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදමින් කටයුතු කිරීමත් ඉන්නත් ලබා ගැනීමත් හැර කොවිඩ් වලින් වැළකී සිටීමට වෙනත් විකල්පයක් නැති බව අපි අවබෝධ කර ගනිමු. යලිසිනස්තල රට විවෘත කිරීමත් සමග අද සිට සියලු සේවා සාමාන්‍ය අතට. මගින්ගේ ගමන් පහසු දෙසා වැඩි බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරේ. පාස්කු දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 25 දෙනෙකු අද මහාධිකරණය හමුවට. ඔවුන්ට එරෙහිව චෝදනා 23000ක්. දිවයිනේ පාසල් පියවරෙන් පියවර ආරම්භ කිරීමට සැලසුම්. ලෝක ජනාවාස දිනය අදයි. ඒ සමගින් උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වුණා. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය සිද ඔබට යලි සවන් දිය හැකියි. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45.